අවස්ථාවක්ම ඒ වගේම ස්තුතියක්ම දෙවියන් වහන්සේට මම දෙනවා. උන්වහන්සේ තමයි සියල්ල උන්වහන්සේ තමයි අපේ ජීවිතේ හැම දෙයක්ම අපේ ශක්තියෙන් අපේ ධෛර්යයෙන් අපේ බලපුලුවන්කාරකමෙන් කිසි දෙයක් කරන්න බෑ. ඉතින් ආත්මයන් වහන්සේ තමයි අපිට මඟ පෙන්වන්නේ. ඉතින් හැම දෙයක්ම උන්වහන්සේටයි දෙවියන් වහන්සේ තුළ උන්වහන්සේට ගොඩාක් ස්තුති කරනවා මේ දී තිබෙන අවස්ථාව නිසා. ඒ වගේම ඒකට ඊට ප්‍රස්තාව සලස්වන්න දෙවියන් වහන්සේ පාවිච්චි කරපු පාස්ටර් ට්‍රෙවර්ස් ස්ටිබිලා නිසා මේ සභාවේ අනිකුත් පාලකවරුද පාස්ටර්ස්ලාද වැඩිමහල්ලන්ද සියලු දෙනා නිසා මම දෙවියන් වහන්සේට ස්තුති කරනවා. ඔබලා සමග එකට එකතු වෙලා උන්වහන්සේගේ රාජ්‍යයේ මේ පොළවේ ගොඩනගන්නද ඒ සේවය කරන්නද ඒ හැම දෙයකටම උන්වහන්සේ කැඳවලා තිබෙන නිසා මම පංගුකාරයෙක් නිසා මම තාමත් ප්‍රීති වෙනවා. උන්වහන්සේට ස්තුති කරනවා. ඉතින් දෙවියන් වහන්සේට ස්තුති උන්වහන්සේ තවත් අලුත් පාඩමකට යන්න ශුද්ධාත්මයන් වහන්සේ අපිට මඟ පෙන්වනවා. ඉතින් අපි හැම කෙනෙක්ම කිතුනෝ හැටියට අපි ක්‍රිස්තියානි කියන්නේ දෙවියන් වහන්සේගේ දරුවෝ හැටියට ගොඩාක් වෙලාවට අපි මිස් වෙන දෙයක් තමයි උන්වහන්සේට කරන නමස්කාරය. එහෙම නැත්නම් නමස්කාරය කියන දේ. ඉතින් අද මේ පාඩම තුලින් අපි ගොඩක් දේවල් ඉගෙන ගන්න යනවා. කොහොමද දෙවියන් වහන්සේට නමස්කාර කරන්නේ සහ නමස්කාරය කියන්නේ කුමක්ද කියන කාරණා කීපයක් අපි ඉගෙන ගන්න යනවා. අපි වෙනදා වගේම සුපුරුදු පාඩේ ස්ලයිඩ් එකට අපේ හොඳයි. අපේ මාතෘකාව තමයි සැබෑ නමස්කාරය. True worship. හරි? නිකන් නමස්කාරය නෙවෙයි true worship. සැබෑ නමස්කාරය. අරමුණ නැත්නම් objectives කියන සැබෑ නමස්කාර අර්ථ දැක්වීම, සැබෑ නමස්කාර අර්ථ දැක්වීම, ප්‍රශංසා හා සැබෑ නමස්කාරය අතර වෙනස අවබෝධ කර ගැනීම. සැබෑ නමස්කාරය අර්ථ දැක්වීම what is new the objective introduction again to define true worship, to provide an understanding of the difference between praise and true worship, to understand difference between praise and worship. ප්‍රශංසා සහ සැබෑ නමස්කාරය අතර වෙනස අවබෝධ කරගන්න. සැබෑ නමස්කාරයේ බයිබල් වාර්තාව. To study biblical accounts of true worshippers in the Bible. To study the accounts of true worshippers in the Bible, to show why each believer must have their own secret place of worship. Sam අධ්‍යයනවන්තයෙ කුතුම තමන්ගේම රහස් නමස්කාර ස්ථානයක් තිබිය යුත්තේ ඇයි? හරි? කියලා කෙනෙක් අපි බලන්න යනවා. ඊළඟට පස්වෙනි එක to show how each believer can enter their own secret place of worship. සෑම අධ්‍යයනවන්තයෙකුටම තමන්ගේම රහස් නමස්කාර ස්ථානයකට ඇතුල් විය හැක්කේ කෙසේද කියන දේ තමයි අපි බලන්න යන්නේ. How we can enter into the secret place. එතකොට අපි මෙතන introduction එකේ නැත්නම් අරමුණ එහෙම නැත්නම් objective එකෙන් අපි බලනවා සෑම අධ්‍යයනවන්තයෙකුටම කියලා කියනවා. දැන් අපි ගොඩාක් වෙලාවට සභාවේ ගත්තම true worship කියලා කිව්වම නැත්නම් praise and worship කියලා කිව්වම ඒක කරන වෙනම කණ්ඩායමක් ඉන්නවා. දෙවියන් වහන්සේ විසින් තෝරගෙන දෙවියන් වහන්සේ ඒගොල්ලන්ව ආලේප කරලා ඒ කාර්යයන් සඳහා ආලේප කරලා උන්වහන්සේ ඒ වගේම ටැලන්ට් දීලා ඒගොල්ලන්ව වෙනම කට්ටියක් දෙවියන් වහන්සේ තෝරගන්නවා දේශනා කරන්න, එතකොට අශරීන් කරන්න, යාඥා කරන්න, එතකොට Sunday school teachersලා හැටියට වෙනම බලා ගන්න. මේ වගේ හැම එකටම දෙවියන් වහන්සේ anoint කරලා ඒ anointing එක මත තමයි ඒගොල්ලන්ව කැඳවලා ඒ දේවල් කරන්නේ. එතකොට දැන් අපි නමස්කාරය ප්‍රශංසා නමස්කාරය කියලා කිව්වම ඒ ප්‍රශංසා නමස්කාර කරන කණ්ඩායම ඉන්නවා. එතකොට ඒකේ ගීතිකා කියලා ලීඩ් කරන්න ඔක්කොමලා ලීඩ් කරන්න කොහාර එකක් වෙනම ඉන්නවා. එතකොට ලීඩ් කරන්න වෙනම දෙවියන් වහන්සේ පත් කරන කවුද ලීඩ් කරන්නේ කියලා. ඉතින් ඒ වගේම සංගීත භාණ්ඩ. එතකොට අපිට හැම වෙලේම අපේ මනසට එන්නේ අපි දකින්නේ praise and worship කිව්වම මේක මේ කට්ටියට තමයි මේක ගොඩක් වටින්නේ මේගොල්ලන්ට තමයි මේගොල්ලන්ට ගොඩක් වැදගත්. අනිවාර්යයෙන්ම මේගොල්ලන්ට ගොඩක් වැදගත් වෙනවා. හරියට දැනගන්න කොහොමද දෙවියන් වහන්සේ තුළ ප්‍රශංසා නමස්කාර කරන්නේ, කොහොමද ප්‍රශංසා නමස්කාරයෙන් නියවන්නේ. මොකද සභාවට එන හැම දෙලිවන්තෙක්ම එදා දවසේ නමස්කාර කරන නැත්නම් මඟ පෙන්වන කෙනා
ගෙන් තමයි ගොඩක් වෙලාවට එල්ලිලා ඒගොල්ලෝ තියන්නේ. ඒ අර රහස්ථානෙට අපි බලපු අර අපි බලන්න යන කුලද කියලා. ඒ අභිමුඛත්වයට නැත්තම් කන්ද උඩට කියලා අපි කියනවා. දෙවියන් වහන්සේට නමස්කාර කරන්න. හරි? යන්නේ ඒක ගොඩාක් වැදගත්. ඒ කෙනා හරියට මේවෙ නැත්තම් ශුද්ධාත්මයන් වහන්සේ තුලින් හරියට කරේ නැත්තම් මොකද වෙන්නේ? එදාට අප්සෙට්. ඒතර මොකද උනේ? අද නමස්කාර කවුද නමස්කාරය මේවෙ? අවල කදා කියන්නේ වර්ෂිප් එක රේස් උනේ නැහැ. නැත්තම් උඩට ගියේ නැහැ. නැත්තම් අපි නමස්කාරයට කට්ටිය ගියේ නැහැ කියලා. අපි ගොඩක් මේකෙන් බලන්න යනවා. හරි? ඉතින් ඒක නිසා නම් මෙතන කියනවා සෑම දේලිවන්තයෙකුටම සෑම ඒ ප්‍රශංසා නමස්කාර කරන කට්ටියට විතරක් නෙවෙයි. ඔබ ක්‍රිස්තුස් වහන්සේව පිළිගත්ත ජේසුස් වහන්සේගේ දරුවෙක් නම්, දෙවියන් වහන්සේගේ දරුවෙක් නම් ඔබ හැම කෙනෙක්ම නමස්කාර කළ යුතුයි. පෞද්ගලික නමස්කාර කාලයක් තිබෙනවා. ඔබගේ ජීවිතයේ දවස මුළුල්ලේ දවස උදෑසන නැගිට වෙලාව ඉඳන් නිදා ගන්න තුරු ඔබගේ මුළු ජීවිතේම නමස්කාරයක්, ඔබගේ ක්‍රියාවන් සියල්ල නමස්කාරයක්. ඉතින් හැම කෙනෙක්ම නමස්කාර කළ යුතුයි සහ කොහොමද අපි කරන්නේ කියන පාඩම තමයි මේ ඉගෙන ගන්න යන්නේ. බලන්න පොදු තත්ත්වයන් the common thread. True worship is the common thread, the common denominator, the essential ingredient and the principal issue that waves all of eternity together. සැබෑ නමස්කාරය යනු පොදු හාරය අත්‍යවශ්‍යම අමුද්‍රව්‍ය සහ සදාකාලිකත්වය එකට බැඳී ඇති ප්‍රධාන ප්‍රශ්නයක ඉෂුව එක. හරි ප්‍රින්සිපල් ඉෂුව. දැන් නමස්කාර කියලා කියන්නේ සදාකාලික දෙයක්. මේක නතර වෙන්නේ මම මේ අද ගොඩක් වෙලාවට ඉන්නේ සත්‍යයේ සර්විස් එක තියෙනවා නම් සන්ඩේ එහෙම නැත්නම් අපි කියමු ෆ්‍රයිඩේ නැත්නම් සැටර්ඩේ එදාට විතරයි නමස්කාර කරන්නේ. එදාට විතරයි එකතු වෙලා නමස්කාරයක් නැත්නම් ප්‍රශංසා නමස්කාරයකට ගිහිල්ලා පල්ලියේ ගීතිකා කියලා අත්උත්සවලා කරලා යනවා. ඒකත් හරියට උනේ නැත්නම් ඒකත් අප්සෙට්. නමුත් එදාට ඊට පස්සේ සතියෙම නිකන් ඉන්නවා. ඒගොල්ලෝ නමස්කාර කරන්නේ ප්‍රශංසා කරන්නේ ස්තුති කරන්නේ යනවා. දැන් අපි මේකෙදී අවබෝධ කරගන්න යනවා යාඥාව කියන්නේ prayer of principles කියන දේ වෙනයි. නමුත් මේක worship present worship කියන දේ වෙනයි. එතකොට යාඥාවයි worship එකයි එකට පටලවා ගන්න එපා. ඒක වෙනයි. ඒක වෙනම තියෙනවා prayer of faith, prayer of agreement, prayer of healing. ඒ වගේ වෙනම principles of prayer කියලා වෙනම පාඩමක් තියෙනවා. ඒකදී අපි ඉගෙන ගන්න යනවා. ඒ වලදී තමයි අපි අපේ අවශ්‍යතාවයන් උදෙසා යාඥා කරනවා. තව කෙනෙක් එක්ක exit වෙලා agree වෙලා අපි යාඥා කරනවා. ඒක වෙනයි. මේ අපි සම්පූර්ණ ඉගෙන ගන්න යන්නේ දේව දරුවෙක් හැටියට හැම දරුවෙක්ම දැනගත යුතුයි. හැම දරුවෙක්ම කළ යුතු දේ. ඉතින් මේක සදාකාලික දේ. ඉතින් මේකට අවශ්‍ය කරන ද්‍රව්‍ය මොනවාද අවශ්‍ය කරන්නේ? අපේ ජීවිතේ කාවද අවශ්‍ය කරන්නේ? අපිට අවශ්‍ය කරන්නේ අපිව තමයි. අපේ හදවත, අපේ අතුලාන්තය තමයි මේකට එන ප්‍රධානම අමුද්‍රව්‍ය හැටියට එන්නේ. සදාකාලික දේ. මෙතනින් ජේසුස් වහන්සේ ගාවට ගියාම පියාණන් වහන්සේ ගියාම ඒහෙත් නමස්කාරය තමයි දිගටම යන්නේ. ඒකයි මේක කියන්නේ සදාකාලික දෙයක් මේක. කෙටි දෙයක් නෙවෙයි. මේක සදාකාලික දෙයක් නිසා. ඒක සාරාංශ කරගත්තම අත්‍යවශ්‍ය කොටස් පොදු හාරය අත්‍යවශ්‍ය අමුද්‍රව්‍ය ප්‍රධාන ගැටලුව. ඒ වගේ දේවල් මොනවද අවශ්‍ය කරන්නේ? මොකද්ද රාස්ථාන කියලා කියන්නේ? ඒවට ඇති වෙන ගැටලු කුමක්ද? මොනවද කියන දේ තමයි අපි බලන්නේ. සදා නමස්කාරය. යොහාන් 4:23-24. නමුත් සබෑ නමස්කාරයන් විසින් ආත්මයෙන්ද සබෑ කමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කල කාලය පැමිණෙන්නේය. දැනටමත් පැමිණ තිබේ. මක් නිසාද පියාණන් වහන්සේ තමන්ට නමස්කාර කරන්නන් වන පිණිස එබඳුවන් සොයනසේක. හරි? සොයනසේක. දෙවියන් වහන්සේ ආත්මයක්ය උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද නමස්කාර කළ යුත්තේ කීසේක. John chapter 4 verse 23 and 24. ඉංග්‍රීසි පදේ මම කියන්න මම කිව්වේ ඉංග්‍රීසි වලින් අහන දුවේ මෙන්න නිසා ඉතින් නමුත් සැබෑ නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑකමින්ද පියාණන් වහන්සේට නමස්කාර කරන කාලය පැමිණෙන්නේය. දැන් මේ යොහාන් 4 වෙනි පරිච්ඡේදය ඔබ දන්නවා.
සමාරිය ස්ත්‍රිය සමග දේශුස් වහන්සේ ඒ යාකෝබ්ගේ ළිඳලා මෙදලා ඇතිවෙච්ච කතා බහේදී කතා කරගෙන පටන් අරගෙන 24 වෙනි 23 වෙනි පදයට එනකොට තමයි ඔය නමස්කාරය ගැන කියන්නේ. මොකද ඒ සහෝදරියගේ පියවරු ඒ කාලේ ඒ කන්දෝරට නමස්කාර කළා කියලා කිව්වා. ඒ කියන්නේ එතන පසුබිම අපි ගත්තොත් තේම බෑග්ග්‍රවුන්ඩ් එක මම ඊට කලින් ළඟදී මේ දේශනාවකදී කිව්වා. ගත්තොත් තේම සමාරිය සහ යුදාය කියලා දෙකම වෙන් වුණ ඊශ්‍රායල් කාර්යයේ අපේ සොලොමන් රජතුමාට පස්සේ පුත්තුලා දෙන්නගේ ප්‍රශ්නයක් ඇති වෙච්ච නිසා ගෝත්‍ර 12ක එක පැත්තකටයි ගෝත්‍ර දෙකක් අනිත් පැත්තකට එකතු වෙලා ඒ රට දෙකට බෙදුණා. බෙදිච්ච වෙලාවේදී තමයි මේ සමාරිය කියන ප්‍රාන්තයක් ඇති වුණේ. ඉතින් ඒ පැත්තේදී හිටිය ඔක්කොමලා ඇවිල්ලා යුදෙව්වන් නෙවෙයි යුදෙව්වන් අන්‍ය ජාතින්ම විවාහ වෙලා ඊට පස්සේ සියලු දෙනාම හිටිය ඔය පැත්තේ හිටිය සමාරිය කියන පැත්තේ. ඉතින් ඒ නිසා යුදෙව්වන් මොකද කරන්නේ? ඒගොල්ලොත් එක්ක ගනුදෙනුවක්වත් කිසිම දෙයක්වත් කරන්නේ නැහැ. නමුත් යුදෙව්වෝ නිසා යුදෙව්වෝ අන්‍ය ජාතින් විවාහ වෙලා හිටපු නිසා ඒගොල්ලෝ මොකද කරේ? ගෙරිසෝන් කන්දේදී පූජාසනයක් ගොඩනගලා දෙවියන් වහන්සේට නමස්කාර කළා ඒගොල්ලෝ. ඉතින් නමස්කාර කරාම යෙරුසලමේ සභාවේ නැත්නම් දේවමාලිගාවේ ඇවිල්ලා කිව්වා එහෙම බෑවට දෙවියන් වහන්සේ වාට ඕන තැන් වල නමස්කාර කරන්න. ඔබට නමස්කාර කරන්න ඕන නම් වයින් ඕනේ යෙරුසලමට එන්න ඕනේ. යෙරුසලමට කියන දේවමාලිගාවට ඇවිල්ලා තමයි නමස්කාර කරන්න ඕනේ කියලා ඒ පූජාසන කඩලා දැම්මා ඒගොල්ලෝ. ඉතින් එතකොට ඒක කියද්දි තමයි ජේසුස් වහන්සේ ස්ත්‍රිය සමග කතා බහ කළා. යද්දි තමයි අඳුර ගන්නවා මේ ප්‍රොෆෙටවරයෙක් මම කරපු දේවල් ඔක්කොම මගේ ජීවිතේ කිව්වා කියලා. කියද්දි තමයි කතා බහ ඇතුලේ අපි පියවරු නම් මේ කන්දේදී නමස්කාර කරා. නමුත් මොහන්සලා කිව්වේ අපිට යෙරුසලමට අවිලා නමස්කාර කරන්න කියලා. කියද්දි තමයි ජේසුස් වහන්සේ නමුත් සැබෑ නමස්කාර කරන්න විසින් ආත්මයන්ට සැබෑ කමෙන්ද පියාණන් වහන්සේ නමස්කාර කරන කාලය පැමිණ තිබේ කියලා කිව්වා. ඒ කියන්නේ ජේසුස් වහන්සේ කුරුසෙට යන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේ අපතුලට එන්න යනවා. ශුද්ධාත්මයන් වහන්සේ ආවට පස්සේ අපිට පුළුවන් සැබෑ නමස්කාරයක් කරන්න. මොකද දෙවියන් වහන්සේ ආත්මයක්. ඒ නිසා අපි හැම කෙනෙක්ම සැබෑ කමින් නමස්කාර කළ යුතුයි. නිකන් නමස්කාර කරන්න බැහැ නිසා තමයි ජේසුස් වහන්සේ මෙතනදී මේ කතා බහ ඇති වෙන්න හේතුව. මෙතනදී කියන්නේ. එතන නමස්කාර. ඉතින් දෙවියන් වහන්සේ ආත්මයක් කිය උන්වහන්සේට නමස්කාර කරන්නන් විසින් ආත්මයෙන්ද සැබෑ කමින්ද නමස්කාර කළ යුතු යයි කීසෙක. ඉතින් දෙවියන් වහන්සේ නමස්කාරයක් නෙවෙයි හොයන්නේ. නමස්කාර කරන්නන්ව හොයන්නේ. ඔබගේ නමස්කාරයක් නෙවෙයි හොයන්නේ. උන්වහන්සේ නමස්කාර කරන්නන් සැබෑ කමින් ඔබයි මමයි මොන විදිහට දෙවියන් වහන්සේට සැබෑ කමින් මම කොහොමද සැබෑ කමින් නමස්කාර කරන්නේ? ක්‍රිස්තුස් වහන්සේ මා තුළ ශුද්ධාත්මයන් වහන්සේ මා තුළ වාසය කරනවා. උන්වහන්සේ මා තුළ ඉන්නවා. ඉතින් ඒ සැබෑව මා තුළ තිබෙනවා. එහෙමනම් මම නමස්කාර කළ යුත්තේ මම උන්වහන්සේට ස්තුති ප්‍රශංසා කළ යුත්තේ උන්වහන්සේට වැඳ වැටෙන්න ඕනේ. ඒ සැබෑ කමින් උන්වහන්සේ බලාපොරොත්තු වෙන්නේ හදවතින් ඇතුළෙන්. ඉතින් නමස්කාරය කියලා කිව්වම අපි පැයභාගයක් අපි කාමරයකට වෙලා එහෙම නැත්නම් යම් කිසි සභාවක් ඇතුළත අපි පැයක් කරේ අපි කරලා අවසන් වෙන දෙයක් නෙවෙයි. ඒකයි කියන්නේ උන්වහන්සේ හදවතින් අපි ඇතුළෙන් අපි උදෑසන සිට රාත්‍රිය දක්වා හැම දෙයක් තුළින් අපි කරන සියලු කාරණාවල් වලදී කතා බහ වලදී හැම දෙයකදීම ඒකත් එක්තරා නමස්කාරයක්. එතකොට අපි සභාවට ඇවිල්ලා අපි සම්මාදම් දසෙන් කොටස් දෙනවා. ඒකත් නමස්කාරයක් උන්වහන්සේට කරන්නේ. ඒක හදවතින් ආසාවෙන් උන්වහන්සේට අපි කරන දේවල් හැම දෙයක්ම පිටස්තර නිකම් පේන්න කරන දේවල් නෙවෙයි. හදවතින්ම ගොඩක් දේවල් කරන නිසා. ඉතින් මේ සැබෑ වූ නමස්කාරය කියලා කිව්වම අපි තව ඉස්සරහට අපි ඉගෙන ගන්න යනවා. ගොඩක් අය කොතනද නතර වෙන්නේ? ඇත්තටම රීච් වුණාද යාට යා යුතු ස්ථානයට ගියාද නැද්ද කියන එක තමයි අපි බලන්න යන්නේ. ඊළඟට ඕකම තියෙනවා මතෙව් 22:37 සිට 38. Matthew chapter 22 verse 37 to 38. උන්වහන්සේ ඔවුන්ට කතා කොට නුඹ මුළු හෘදයෙන්ද, නුඹේ මුළු ආත්මයෙන්ද, නුඹේ මුළු බුද්ධියෙන්ද, නුඹේ දෙවියන් ස්වාමීන් වහන්සේට ප්‍රේම කරව. මේක උතුම් වූ පළමුවෙනි ආඥාවය. ඒ කියන්නේ උන්වහන්සේ ඔවුන්ට කතා කොට නුඹේ මුළු හෘදයෙන්ද මුළු ආත්මයෙන්ද නුඹේ මුළු බුද්ධියෙන්ද නුඹේ දේව ස්වාමීන් වහන්සේට ප්‍රේම කරා කියලා. ඉතින් අපේ මුළු හදවතින්ද අපේ මුළු ශක්තියෙන්ද අපේ හෘදයෙන්ම උන්වහන්සේට නමස්කාර කළ යුතුයි. නමස්කාරය කියලා කියන්නේ නමී නමස්කාර කරනවා කියන්නේ මා ඉදිරියේ සිටින්නාට මම නමස්කාර කරනවා කියන්නේ මා ඉදිරියේ සිටින්නේ කවුද? සර්ව බලධාරී දෙවියන් පියාණන් වහන්සේ, සර්ව බලධාරී ස්වාමීන් වහන්සේ. උන්වහන්සේ තමයි අපි නමස්කාර කරන්නේ. වෙන කිසි කෙනෙකුට කිසි කාටවත් අපි නමස්කාර කරන්නේ නැහැ.
ප්‍රධාන යතුර the master key ජීවමාන දෙවියන් වහන්සේ කැඳවීම සහ ආලේප කිරීම ඔබ තුල උපත වර්ධනය වේ නම් ඒ නමස්කාරය මත පදනම් විය යුතුය සැබෑ නමස්කාරය ඔකම ඉංග්‍රීසි වලින් කියනවා whatever calling and anointing the living God is birthing or developing within you must be funded upon worship. That is true worship. Whatever calling and anointing the living God is birthing. Whatever calling, monohari, mage calling එක මොන දේ කරන්න උන්වහන්සේ මාව කැඳවලා තිබ්බා. සමාත සභාවේ සේවයකට කැඳවලා නැතුව ඇති. මම සාම ඇදහිලිවන්තෙක් ඇටින් තාම ඉන්නවා. ඉතින් ඒ වගේ උන්වහන්සේ ආලේප කරලා මොන ආලේප දුන්නද? දේ දුන්නත් ඒ ජීවමාන දෙවියන් වහන්සේ මා තුළ උපත ලබලා නැත්නම් මම ගැලවීම වල උන්වහන්සේ මා තුළ වාසය කරගෙන ඒක දවසෙන් දවස ඩෙවලොප් වෙන්නේ. ඒ කියන්නේ වර්ධනය වේ නම් ඒක වර්ධනය වෙන්න නම් you must be funded upon worship. එමනම් නමස්කාරය මත තමයි ඒ දේ වැඩෙන්න පටන් ගන්න. ඔබ තුළ වැඩෙන්න පටන් ගන්න. මේ එක්තරා කාරණාවක්. මොකද ක්‍රිස්තියානි ජීවිතය වෙලේ තාම සමබර ජීවිතයක්. ජේසුස් වහන්සේගේ ලේතිවිය යුතුයි, අපි පොස්ස පූජාව අවශ්‍යයි, බයිබලයේ කියවන්න ඕනේ, යාඥා කරන්න ඕනේ, නමස්කාර කරන්න ඕනේ, දසෙන් කොටස දෙන්න ඕනේ. හැම දෙයක්ම තියෙන්න ඕනේ පහ සමාන. එක දෙයක් විතරක් ફોකස් කරලා යන්න බෑ. හැමදේම අපිට අවශ්‍යයි. උන්වහන්සේගේ ආධිපත්‍ය අපි පාවිච්චි කරන්න ඕනේ. උන්වහන්සේ තුළ අපි මේ ලෝකේ අපි දේවල් පරිස්සම් වෙන්න ඕනේ. ඉතින් හැම වෙලේම වචන තුළ පවතින්න ඕනේ. සමාව දිය යුතුයි. මේ හැම දෙයක්ම කෙතුණු ජීවිතේ. ඉතින් ඒකෙදි ප්‍රධාන මාස්ටර් කී එකක් හැටියට තමයි මේක දකින්නේ. ප්‍රධාන යතුරක් හැටියට දකින්නේ. දෙවියන් වහන්සේ මම පිළි අරගෙන දෙවියන් වහන්සේ තුළ දවසින් දවස මම වර්ධනය වේගන එනවා නම් ඒ කොහෙද මාස්ටර් කී එකක් කියන ෆන්ඩඩ් නමස්කාරය සැබෑව නමස්කාරය තුළින් මම මොකද වෙන්නේ දවසින් දවස දෙවියන් වහන්සේත් එක්ක ශක්තිමත් ගමනක් යනවා උන්වහන්සේත් එක්ක ඒකීතු සම්බන්ධතාවයකට පවතිමින් යනවා සැබෑ මාස්ටර් කී අපිට බලන්න සැබෑ නමස්කාරය සත්‍යයේ තනිව ඉන්ඩිවිජුවලි පැහැදිලි ලෙස එවිඩන්ට් උද්‍යෝගමත් fervent, අඛණ්ඩව ongoing. උන්වහන්සේ සමග අඛණ්ඩව සම්බන්ධතාවය සහ සහභාගීත්වය continuous relationship and communion with God. අන්න ඒ සැබෑ වූ නමස්කාරය තුළ තමයි continuous relationship and a communion with God. දෙවියන් වහන්සේත් එක්ක කීර්තු සම්බන්ධතාවයක් සහ උන්වහන්සේත් එක්ක fellowship එකක් නැත්නම් communion උන්වහන්සේත් එක්ක සමගිව සම්බන්ධතාවයත් එක්ක සහභාගීත්වයත් එක්ක යන්නේ මේ නමස්කාරය තුළ. එතකොට මේක අපි බලනවා සැබෑ නමස්කාරය කියන්නේ සත්‍ය. ඒ කියන්නේ උන්වහන්සේ සැබෑ ලෙසම නමස්කාර කියන එක. අනිත් එක තනිව පුද්ගලිකව ඉන්ඩිවිජුවලි හැම කෙනෙක්ම තනිව කරන්න ඕනේ. මේක බෑ මට තව කෙනෙක් එක්ක එකට එකතු වෙලා කරන්න. අපි සභාවේ ප්‍රධාන සර්විස් එකේදී අපිට ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් එකේදී අපි වර්ෂිප් කළා. අපි ඊට පස්සේ වචනට යනවා. ඒක කට්ටියට එකතු වෙලා කරනවා. ඒක සම්පූර්ණයෙන්ම හරි. නමුත් තනියෙන් හැම කෙනාම වර්ෂිප් කළ යුතුයි. කියන්නේ උන්වහන්සේගේ ප්‍රසන්ස් එකට යා යුතුයි, අභිමුඛත්වයට යා යුතුයි. ඒක ඉන්ඩිවිජුවලි වෙන්න ඕනේ. ඒක බෑ තව කෙනෙක් එක්ක එකතු වෙලා ඒක කරන්න බෑ. ඒක එක්සිට් වෙලා යාඥා කරන්න පුළුවන්. ඒක වෙනයි. හරිද? ඒ වගේම පැහැදිලි ලෙස evidently, ඉතාමත් very clearly. හරි මොනවාද මම මේ කරන්නේ? මොනවාද කොයි විදිහටද මම කරන්න ඕනේ කියන එක දේ මට පැහැදිලි ලෙස මට තේරිය යුතුයි. මම කරන දේ මොකක්ද කියන එක මට හරියට වැටහිය යුතුයි. උද්‍යෝගමත්ව fervently මේක නිකන් අර කරන්නම් වාලේ නිකන් මේක කරන්න ඕන නිසා නැත්නම් මේක එහෙම නෙවෙයි. fervently උද්‍යෝගමත්ව කරන්න අඛණ්ඩව ongoing මේක නවත්තන්න බෑ. ongoing it should go continuously. ඊට පස්සේ උන්වහන්සේ සමග අපි ඒක බැලුවා. misunderstood part වැරදි වැටීම. නමස්කාරය යනු අපගේ ක්‍රිස්තියානි ප්‍රජා තුළ වඩාත්ම වරදවා වටහාගත ඇති යෙදුමයි. එය උණුසුම් මාතෘකාවකි. බොහෝ සාකච්ඡාවලදී ප්‍රශංසා ගැන කතා කරන අතර නමස්කාරය මගේ හැරේ.
හරි ඒතර තුන එකින් බලලා යමු නමස්කාරය යන අපගේ ක්‍රිස්තියානි ප්‍රජාව තුළ එහෙම නැත්නම් within Christians or Christian community the most misunderstood part is the true worship වඩාත්ම වර්ධව වටාගත් ඇති යුතුයමයි ඒ උණුසුම් මාතෘකාව it is a hot topic people discuss they come යා කොහොමද worship කරන්නේ අර worship කරන වෙලාවට දකින්නද මේවා කරා එතකොට පාස්ටර් මෙන්න කරා එතකොට මේ විදිහට කරා worship එක අර worship යන වෙලාවෙදී දැක්කද අර කෙනෙක් අදගෙන වැඩනවා පිටිපස්සේ worship කළා දේ ඕනේ කියන ඒක ලොකු මාතෘකාවක් අපි කරනවා worship එක නම් හොඳට ගියා නේද කියන සමහරකට අද මොකද උනේ අතනදී ආය වැරද්දුවා නේද පාට් එක ඒ මොකද එයා ඒ වගේ දෙයක් කරේ කියලා හරි හැම වෙලෙම කතා බහට ලක් වෙන ඊටමත් ප්‍රධාන මාතෘකාවක් තමයි worship එක කියලා කියන්නේ අද worship කරන්නේ කවුද කියලා අහන්නේ ඒ වගේ වචනේ පාවිච්චි කරනවා worship කියලා කියනවා නමුත් ඒ වැදගත් උනාට නමුත් හරි worship එකක් අපි කරාද ඇත්තටම උනාද අද worship එකක් කියන දේ තමයි අපි පැහැදිලිව ඉගෙන ගන්න. බුක් සාකච්ඡාවලදී ප්‍රශංසාව ගැන කතා කරන අතර නමස්කාරය මග ඇර. ඉතින් ප්‍රශංසාව ගැන දැන් කොටස් තුනක් ස්තුති දීම, thanksgiving, praise and worship. ස්තුති දීම, ප්‍රශංසා කිරීම සහ නමස්කාරය. ඒතර ප්‍රශංසාව ගැන වැඩිපුරම කතා කළාට අරක මග ඇරෙනවා. නමස්කාරය ගැන අන්තිමට මොකද නමස්කාරය කොහොමද ගියේ නමස්කාරයට ගියාද මොනවද උනේ කියන එක මම ගන්න අද ප්‍රශංසාව ගැන හරියට වැඩිපුරම කතා වෙනවා සැබෑ නමස්කාරයට ගමනාන්තයක් ඇත there is a destination for a true worship okay සැබෑ නමස්කාරයට යන්න තනක් තිබේ there is a way to the true worship and there is a destination to the true worship. සැබෑ නමස්කාරයේ එළිදරව් සෑම ඇදලිවන්තයෙක්ම ජීවිතයට අත්‍යවශ්‍ය වේ. The true worship of revelation should have every believer. This is for every believer should have the revelation of true worship. What is true worship means? මේ පළමු කොටස පමණින් තවත් බොහෝ දේ ඇත්ත. ඉතින් ඔබ හිතන්න එපා මේක තමයි හරි ඔක්කොම මේක තමයි සම්පූර්ණ මේවා එක. හරි මෙතනින් මේ කොටස තමයි කියන එක නෙවෙයි. මේ එක්තරා සැබෑ නමස්කාරය මම ඔබ කිව්වා වගේ එක්තරා කොටසක් විතරයි. නමුත් මේ වගේ බොහෝ දේවල් තිබෙනවා. ජීවිතේ හැම දෙයක්ම අපි මම ඔබට කිව්වා වගේ අපේ මුළු ජීවිතේම නමස්කාරය, අපි කරන ක්‍රියාවන් නමස්කාරය. අපි බැලුවොත් කොලොස්සේ 3:17 අපි පොඩක් කොලොස්සේ 3:17 පෙරලා ගමුද? අවුරුදු මත ඉස්සෙල්ලා පෙරලා ගත්තා නම් කියවන හරි කොලොස්සේ 3:17 Colossians chapter 3 verse 17. එතන කියනවා කොලොස්සේ 3:17 තවද නුඹලා වචනෙන් හෝ ක්‍රියාවෙන් හෝ මොකක් කරත් සියල්ලම ස්වාමී වූ යේසුස් වහන්සේගේ නාමයෙන් කරමින් උන්වහන්සේ කරුණ කොටගෙන පිය වූ දෙවියන් වහන්සේට ස්තුති කරපල්ලා. Amen. Thank you, Pastor. Thank you. ඒකම 2 Corinthians 10:31 කියන්නේ same thing. කතාත් ගොතත් මොන දේ කරත් මොන දේ ඇසිරුණත් මොන දේ කරත් උන්වහන්සේගේ නාමයෙන් උන්වහන්සේට ස්තුති දෙන විදිහට ඒ උන්වහන්සේට නමස්කාරයක් හැටියට තමයි අපේ ජීවිතේ කරන්න කියලා කියන්නේ. ඉතින් අපි මේ ඉගෙන ගන්න එක පුංචි කොටසක් නමුත් නමස්කාරය කියන විශාල නමුත් අපි ප්‍රධාන දේවල් ටික අපි ඉගෙන ගන්න. අපේ ප්‍රධාන දේවල් ටික අපි දැනගත්තොත් අපි දන්නවා දෙවියන් වහන්සේට හරි නමස්කාරයක් කරන්න. ආගම අනුබලය නැත්නම් religion's influence. Religions is a man's original attempt at cloning. It is a synthetic substitute for personal spiritual hunger, man's own creation for reaching the heaven. It creates a deadly false sense of security. Broad definition පුළුල් අර්ථ දැක්වීම අපි බලමු හරි ආගම දැන් ආගම religions අපි ගත්තොත් එම religion දැන් අපේ දෙවියන් වහන්සේ අපි ගත්තොත් එම කොච්චර හොඳද කියලා බැලුවොත් එම ඔබටයි මටයි තියෙන නැගිට භාගයක්ද විනාඩි 45ක්ද විනාඩි 20ක්ද ලස්සන ගීතිකාවක් කියලා නැත්නම් ගීතිකාවක් ප්ලේ කරලා යාඥා කරලා දන ගහලා මහසෙත් එක්ක ඒ කාලය ගත කරන්නේ
නැත්තම් පෑ භාගයක් අත උස්සගෙන යක් නෑ. ඕක කරන්නේත් නෑ. පෑ භාගයක් අත උස්සන්නේ නෑ. නිකන් අර PT මේ පාඩම වගේ අත මෙහෙම දානවා ඊට පස්සේ ආයෙ ටිකක් උස්සන ආයෙ මෙහෙම දානවා. හරි. අපේ අය. නමුත් අන්‍ය ආගම්වල අපි දැක්කොත් එහෙම අර PT කොපුව එල්ලලා එසම පද්දනවා, ගිනි උඩ ඇවිදිනවා, රෝල් වෙනවා නේ. දැන් අපේම සහෝදර සහෝදරයන් වෙන අපි සමාජ කතෝලික සභාවේ අපි බැලුවොත් එහෙම 7ක්ම ගානක්ද කිලෝමීටර් ගානක් දන ගහගෙන එනවා බාරයක් වෙලා දන ගහන ලෙබනන් වල මම දන්නවා තියෙනවා මේ සභාවක් මේ කියන්නේ කතෝලික සභාවක් ඒකේ තියෙනවා පල්ලෙයන් කන්ද උඩ තියෙන්නේ පල්ලෙයන් නම් දන ගහගෙන යන්නේ මේ පල්ලියට දෙවියන් වහන්සේ ඔබට මට මේ වගේ කිසිම දෙයක් කරන්න කියලා නැහැ කිසිම දෙයක් කරන්න කියලා නැහැ කරන්න කියලා තියෙන බොහොම සිම්පල් දෙයක්. උන්වහන්සේ බලාපොරොත්තු වෙන ඔබගේ මගේ හදවත. ඔබයි මා ඉන්න තත්ත්වෙන් උන්වහන්සේ ඔබ ගාවට උන්වහන්සේ ගාවට එන්න කියලා උන්වහන්සේ කියන්නේ. ඇවිල්ලා උන්වහන්සේ ඉදිරියේ සැබෑ කමින් ස්වාමීනි මම මගේ තත්ත්වය මේකයි. අනේ ස්වාමීනි කියලා මට සමාවෙන්න කියලා වැඳ වැටිලා උන්වහන්සේ නමස්කාර කරන එකයි බලාපොරොත්තු වෙන්නේ. උන්වහන්සේ බලාපොරොත්තු වෙනවා මේ වගේ එක එක ආගම් වල හදලා තියෙන ක්‍රම වේද වටේ සභාවේ වටේ පෙරලි පල්ලියේ වටේ හත් වතාවක්ද 10 වතාවක් එන්නද දන ගහගෙන වටේ පල්ලියේ වටේ රවුන්ඩ් 10ක් යන්නද දේවල් කරන්නද ගිනි උඩ ඇවිදින්නද පොපෝලින් එල්ලෙන්නද කිසිම දෙයක් තිබෙන වාසේ ඔබටයි මටයි දේවල් කිසිම දෙයක් කළා නැහැ. හරිම ලේසි දෙයක්. උන්වහන්සේ කියන මාගේ වේග පාසුවේ ඔබට ඒ උසලන්න පුළුවන්. කිසි දෙයක් උඹලට බර උස්සන්න බැරි වෙන අමාරු දෙයක් මන් දීලා නැහැ කියලා කියනවා. ඉතින් මේ දේ කරන්න සමහර වෙලාවට අපි අයියෝ හරි අම්මලි හරි අමාරුයි අපිට මේවයි. ඉතින් අර මෙහෙවන කෙනා අතුස්සන කියලා අතුස්සන. ඊට චුට්ටික මම කොමල ගත්තාල. ආගෙන අයියෝ ඔයගොල්ලෝ වැඩක් නැහැ කියලා. ඉතින් අපි ආවන ස්වාමීනි මම ආවේ වහස නමස්කාර කරන්න. එතකොට අපි කරන්නේ. ඉතින් මේ ආගම කියලා කියන දේ රිලිජන් කියලා කිව්වොත් එම මේ ලෝකේ ස්වර්ගයට යන්න ඒගොල්ලෝ එක මාර්ග හදාගෙන දේවල් මනුෂ්‍ය විසින්ම හදාගෙන ඒගොල්ලන් හරිම ආත්මිකයි හරිම ස්පිරිචුවල් hunger හරිම දේවල් කියලා man's own creation for reaching the heaven නේ මේ විදිහට ඔබ පිළිපැද්දොත් ස්වර්ගයට යන්න පුළුවන් කියලා අනිත් ආගම් වල ගන්නවා. නමුත් ඒ දේවල් තුලින් පස්සෙන් ගියා මේක ඊළඟ කොටස කියන්නේ it creates a deadly false sensitivity of security. ඒ කියන්නේ මම ඒ පුද්ගලයා හිතන් ඉන්නවා මම මේ දේ අනුගමනය කරපුවම මට ස්වර්ගයට යන්න පුළුවන් මට ඒකේ සහතිකයක් තිබෙනවා මට සිකියුරිටි එකක් ඕව මම මේක ෆලෝ කරන නිසා කියලා. අවසානයේ දෙක නෙවෙයි. මොකද යේසුස් වහන්සේ යෝහන් 14 උන්වහන්සේ කියන සබෑවද මාර්ගයේද ජීවනයේද මමය මා කරන කොටගෙන මාගේ පෑන් වාසය වෙතට කිසි කෙනෙකුට යන්න බෑ කියලා කියනවා. ඉතින් අනිත් අය try කරනවා වෙනත් විදිහකින් ඒගොල්ලන් හදාගත්ත දේවල් ඒගොල්ලන් හදාගත්ත high ritual things හදාගෙන religious rituals එතකොට දේවල් වලින් ඒගොල්ලෝ පෙන්නන්න හදනවා ඒගොල්ලෝ කොයි වගේද මොනවාද කියන එක. ඉතින් නමුත් ඒකෙන් අවසානයේ මිනිස්සයා වෙන්න මොනවාද වෙන්නේ? අපරාධේ නිකම් false sense of security එකට නිකම් deadly දෙයක් ඒක. broad definition අපි බලන්න පොඩක් පුළුල් අර්ථය a broad definition of religion any system of belief is in a supreme being. Any system of belief in a supreme being. Supreme being කියලා කියන්නේ supernatural නැත්නම් යම් කිසි දේවත්වයක් කියලා කියන එක තමයි supreme being කියලා කියන්නේ. ඒගොල්ලෝ අරන් පෙන්නනවා මේ අපේ ආගමේ ඉන්න දේවතාවන් නැත්නම් දෙවිවරු එතකොට ඒ දෙවිවරු මෙයා ගින්නට අධිපති මෙයා හුලකට අධිපති මෙයා ආහසට අධිපති පොළොවට අධිපති එතකොට ඔන්න වගේ එක එක supreme being හැටියට ඒගොල්ලන්ගේ දෙවිවරු හැටියට පෙන්නන දේවල් අරගෙන ඒගොල්ලන් සිස්ටම් එකක් හදලා ඒක පෙන්නනවා ඒගොල්ලෝ. Religion is man's replacement for a personal relationship with the living God. හරි? ඉතින් මිනිස්සු අද බොහෝ අය නමස්කාර කරන දෙවියන් වහන්සේලා නෙවෙයි සබෑවුස් දෙවියන් වහන්සේ මැව්වා වූ මැවීමට ගස් ගල් වලට සත්තුන්ගේ ඔළුව අරගෙන මනුෂ්‍යයට රිප්ලේස් කළා ඒ දේවල් හදලා ඒගොල්ලෝ ඒ දේවල් ඉතින් ඒ රිප්ලේස්මන්ට් එකක් ඇටියට දෙවියන් වහන්සේත් එක්ක දන්න නිසා සබෑව දෙවියන් වහන්සේ කවුද කියලා ඒකට රිප්ලේස්මන්ට් එකක් ඇටියට ඒගොල්ලෝ හදාගෙන ඒගොල්ලෝ හිතන මේකට යම් කිසි පාවයක් තියෙනවා මේකට පුළුවන් මගේ ප්‍රශ්නේ විසඳන්න සහ මම මරනොත් මම ස්වර්ගයේ කියන ස්ථානයකට මාව යන්න පුළුවන් වෙයි කියන දේ රිප්ලේස්මන්ට් එකක් ඇටියට තමයි religions රිප්ලේස්මන්ට් එකක් ඇටියට කියන්නේ. Face of religion. These are මේ ආගමික religions influence. Face of religion. Ecumenally
communally all inclusive tolerance. Mateo 7:13 පොඩ්ඩක් කියමුද පාස්ටර් අපි Mateo 7:13. කිමුනේ කලින් මතෙව් 7:13 ඇවිල්ලා පටු දොරටුවෙන් ඇතුල් වෙලා මක් නිසාද විනාශයට යන දොරටුව විශාලය පාරත් පළල්ය එයින් ඇතුල් වන්නෝ බොහෝමය. Oh, amen. Thank you, Pastor. Oh, ඉතින් මොනවද කියන්නේ all inclusive of tolerance කියලා කියන්නේ අපි මත උපත අපි බැලුවොත් එම ජේසුස් වහන්සේම කියනවා ස්වර්ගයට යන පාර තාමත් පටුය මාරුය නමුත් විශාල කියන්නේ විනාශයට යන මාර්ගෙත් නැත්නම් පාරද විශාලයි. ඒකට ඒ පාර යන අය බොහෝය. අර ඔබට මතක ඇති පෝසත් තරුණයා ඇවිල්ලා ජේසුස් වහන්සේගෙන් අව සදාකාල ජීවනය මේ මට උරුම කරගන්න මොනවද කරන්න ඕනේ යහපත් ගුරුතුමනි කියලා කිව්වම යා කියන කොහොමද මම යහපත් කියලා දන්නේ ඒ කොහොමද කියන්නේ මොකක් පදනම් කරගෙනද කියන්නේ කියලා. ඉතින් කියද්දි කියනවා මේ ඊට පස්සේ ජේසුස් වහන්සේට ආඥාවක් කීපයක් කරන මේ දේවල් කරන්න කියලා සැකෙන මේ දේවල් ඔක්කොම මම පිළිපැද්දා කියලා කිව්වම ජේසුස් වහන්සේ ඔක්කින වැත්තටම වායක දැක්කා. ජේසුස් වහන්සේ ඇතුලේ මේ දේවල් ඔක්කොම කරා නමුත් එක දෙයක් අඩුයි. වාගේ තියෙන වත්කම් විකුණලා දුප්පතුන්ට උදව් කරන්න කියලා කිව්වම මම කිව්වා ඒක නම් කරන්න බෑ කියලා. කරාන්තෙමට කරේ නෑ. ඉතින් ඊට පස්සේ ජේසුස් වහන්සේ කියනවා ඔට්ටුවකට ඉදිකට්ටු සිදුරේ යන්න පුළුවන් වුණා. පොසත් මිනිස්සෙකුට ස්වර්ග රාජ්‍යයට යන්නේක තාමත් අමාරු දෙයක්. බෑ කියලා කියන්නේ නැහැ කියලා කියන්නේ සමාජයට අවසානදී පිළිගත්තොත් අපි දන්නේ නැහැ. නමුත් අමාරු දෙයක්. අමාරුයි යාට. මොකද එයාගේ හිත තියෙන්නේ සිත තියෙන්නේ අර ධනෙ ගැන. ඔයද වස්තුව තියෙන්නේ එතන තියෙන්නේ. ඒතරාට නිින්ද යන්නේත් නැහැ. අපි මුකුත් ඇති මනුස්සයන හොඳට නිින්ද යනවා. සල්ලි තියෙන මනුස්සයන නිින්ද යනවා. මොකද එයාගේ හිත තියෙන්නේ එතන නිසා අමාරුයි. එයාට එයා ඒක කරන්න බෑ කියලා කිව්වා. ඉතින් මෙතනදී කියන මේ පටු දොරින් අපි යන්නේ එක අමාරුයි ලේසින ස්වර්ග රාජ්‍යයට යන්න නමුත් පුළුවන් අපි ක්‍රිස්තුස් වහන්සේලා අපිට උන්වහන්සේගේ ශක්තියෙන් අපිට යන්න පුළුවන්. ඊළඟට definitely exclusive but for the wrong reason. ඇත්තටම exclusive but for the wrong reason. Some view their religions niche as exclusive and their cases are needing vigorous defenses. exclusive කියලා කියනවා තම මනුෂ්‍ය විසින් හදාගත්ත ආගම හැමෝම ඒගොල්ලෝ පෙන්වන්න හදනවා අපේ එක තමයි හොඳම අපේ එකම තමයි බෙස්ට් අපේ තියෙන රිචුවල්ස් ඇවිල්ලා බලන්න මෙන්න මේ විදිහට අපි කරනවා මේ විදිහට මංගල්‍යයන් පවත්වනවා අපේ ෆෙස්ටිවල් එක හරිම ලස්සනයි ඒක කලර්ෆුල් හරිම කලර්ස් වලින් අපි මේවා කරන්නේ අපේ පාරවල් හොදලා පාරවල් සරසලා මේවා කරනවා ඉන්දියා වල එම ෆෙස්ටිවල්ස් වල දැක්කම එහෙම පාරවල් වල ඉතින් ලයිට් දාලා ලස්සන සරසයි එතකොට ඒ සිත් ඇද ගන්නා දේවල් ඒගොල්ලෝ පෙන්නනවා ඒක එක්ස්ක්ලූසිව් හරිම ලස්සනයි හැබැයි වැරදි රීසන් එක පිටිපස්සේ තියෙන තිය ඔබයි මොයි දන්නේ ගොඩක් අය ඒවා හිතලා ගොඩක් අය ක්‍රිස්තියානි කතෝලිකයි සමහරට ආගම වලට මාරු වෙලා යනවා සමහරට මේ රටේ රටවල ඉන්න අය සමහරට ඉන්දියාවට ගියාම එහෙ තියෙන කල්චර් එකට ඒ රිලිජන්ස් වලට මාරු වෙනවා ඒගොල්ලෝ දැකලා ඉතින් සදාවත් ඒවට මොකද ඒවල පිටිපස්සේ ඒවා හොඳයි ලස්සනයි දකින්න ලස්සනයි ඒගොල්ලන්ගේ මංගවල ලස්සනයි හරි හැම දෙයක්ම නමුත් ඒකේ පිටිපස්සේ තියෙන රීසන් එක නැත්නම් රෝංග් රීසන් එකේ තියෙන බීව් වෙලේ රිලිජන් ඒ දේවල් ඔක්කොම එක්ස්ක්ලූසිව් වුණාට නමුත් වැරදි ඒ අවසාන දේ සබාව දෙවියන් වහන්සේ ගාවට නෙවෙයි යන්නේ ධර්ම මාර්ගයට යන්නේ. ඉතින් යක්ෂයා හැමදේම පිටස්තරින් ලස්සනට කලර්ෆුල් කරලා පෙන්නලා අතුලෙන් බරවටල තමයි ගෙනියන්නේ. horizontal rather than vertical. අපේ horizontal rather than vertical. ඒ කියන්නේ මේ අතර දැන් මේ කරන ඒගොල්ලෝ කරන හැම නමස්කාරයක්ම හැම යාඥාවක්ම හැම කියන්නේ විතර මේ අද අපි කතා කරන අන්‍ය ආගම් ගැන ඒ බයන්නේ මෙහෙම පොළොව මත horizontally යන්නේ. නමුත් අපි යාඥා කරන්නේ vertically දෙවියන් වහන්සේ ස්වර්ගයේ වෙත ස්වර්ගයේ වැඩ සිටින පියාණන් වහන්සේද උන්වහන්සේගේ කැමැත්ත අපේ ජීවිතය අද සිද්ධ වෙන පිළිස උන්වහන්සේ ආවා උන්වහන්සේ මනුකයා කරගෙන ආවිලා ඊට පස්සේ ශුද්ධාත්මයන් වහන්සේ යේසුස් වහන්සේ අපතුල වාසය කරන අපිත් එක්කම ඉන්න ඒ පියාණන් වහන්සේ අපිත් එක්ක ඇතුලේ වාසය කරන උන්වහන්සේ මොකද යේසුස් වහන්සේ කතනක් කියන අපේ මම ගිහිල්ලා අපි ඇවිත් වාසය කරනවා. ඔබ දෙවියන් වහන්සේට ප්‍රේම කරනවද පියාණන් වහන්සේට ප්‍රේම කරනවද අපි ඇවිත් අපි
කියලා කිව්වොත් බහුවචනයක් නේ කෙනෙකුට වැඩි ප්‍රමාණයක් ඇවිල්ලා අපතල වාසය කරන. ඒක උන්වහන්සේගේ මාලිගාව උන්වහන්සේකදී. ඉතින් අපේ යාත්‍රා මංගලයේම තියෙන vertically not horizontally. horizontally යනවා කියන වැඩක් නැහැ නේක. හරි ඒගොල්ලන්ගේ දේවල් තියෙන ගොඩාක් මේ දේවල් වෙන්න කිසිම දෙයක් reach වෙන්නේ නැහැ උඩට කියන එක තමයි. Doctrinal issues do not be like children tossed to and fro and carried about with every wind of doctrine. අපි එපිස 4:14 පොඩ්ඩක් කියමු පාස්. එපිස 4:14 තවද අපි තවත් මනුෂ්‍යයන්ගෙන් වංචාවෙන් ප්‍රයෝගයෙන්ද රැවටිලි සහිත උපයෝගද හටගන්නා සියලු ආකාර ඉගැන්වීම් නැමැති සොළඟින් ඈතමෑත විසිවීමෙන් ගෙන යනු ලබන්නා වූ බලයෙන් නොවන පිණිසය. හරි Ephesians chapter 4:14 මොනවද කියන්නේ ඈතමෑත විසිවී යන්නා වූ මේ මේගොල්ලන්ගේ ඉගැන්වීම් මේගොල්ලන්ගේ දේවල් ඒගොල්ලන්ගේ රිචුවල්ස් ඒගොල්ලන්ගේ මංගල්‍යයන් මේ හැම දෙයක්ම නිෂ්ඵලයි. ඒවා නිකන් අර සොළඟට බොල් අර මේ ඈතමෑතට විසිවිලා උලකට විසිවී යන්නා වගේ ඒක ඉගැන්වීම මේ doctrine carried about every wind of doctrine සේවා ඒක බටක් නෑ. ඒ නිසා සැබෑ වූ දෙවියන් වහන්සේව දැනගත් ඔබ මේ දේ ඔබට ඇසෙන ඔබට ඔබගේ මේ කන්වල ඇසෙන සීමාව ඇතුළත ඔබ මගේ කටහඬ ඔබට ඇහෙන සැබෑ වූ දෙවියන් වහන්සේ අල්ලගත් අනිත් දේවල් දැක්කලා කවුරු හරි කියන දෙයක් නිසා කවුරු හරි දෙයක් කැවිලා කියපු නිසා මේ මනුෂ්‍යයන් විසින් කරපු දේවල් කියන දේවල් නිසා මෙතන කියන්නේ පොරි වැරදි කියන්නේ ඔබට අස් වෙලා යන්න එපා. මේක තමයි සැබෑ. ඔබ ඇවිල්ලා ඉන්නේ හරි තැනට ඔබ ඉන්නේ හරි තැන ඔබ අල්ලගෙන තිබෙන්නේ හරිම දේ ඔබ සත්‍ය දැනගත්තා සැබෑව දැනගත්තා. ඉතින් මේක තමයි සත්‍ය. ඒ නිසා කිසිම ඉගැන්වීමකට කිසිම දෙයකටවත් වෙන දේවල් වලට නිකන් අර මේ කියනවා වගේ බොල් වලට විසිරලා යනවා වගේ දේවල් වැඩක් නැහැ බොරු දේවල්. පස්වෙනි එක Jesus was not religious. Image was not a high priority to him. Jesus වහන්සේ ආගමක් නෙවෙයි ඔබයි මායක දන්නවා උන්වහන්සේ සැබෑව සත්‍ය උන්වහන්සේ. ඉතින් උන්වහන්සේගේ ඉමේජ් එක කිව්වොත් එහෙම උන්වහන්සේ අපි කිව්වොත් මගේ චරිතය මගේ තත්ත්වය උන්වහන්සේට කවදාවත් ඒක ලොකුනේ නෑ. මට ඕනේ පෙන්න ගන්න මට ඕනේ දේවල් කරන්න මගේ මං කවුද කියලා පෙන්න ගන්නයි මට අවශ්‍ය වෙලා තිබුණේ ආවල් ස්ථානික එම කොහෙවත් කොතනවත් කියවිලා නෑ උන්වහන්සේ. Image was not a high priority to him. නේද? අපි සමහර වෙලාවට තියෙනවා මට ඒ වෙලේ මට එම කිව්වේ මට ඕන වුණා යාට පොඩ්ඩක් අඟවන්න කවුද කියලා දැනගන්න. අපි නේ මනුෂ්‍යෝසින් අපි කරනවා. නමුත් ජේසුස් වහන්සේ කොහෙවත් කරනවා එම කරන්න ඕනේ නෑ. ඉතින් අපි ක්‍රිස්තුස් වහන්සේගේ අනුගාමිකව නිසා අපි ආගමක් නෙවෙයි. නමුත් අන්‍ය ජාතීන් අපි හඳුනන ඒගොල්ලන්ට තේරෙන්නේ නැති නිසා තමයි අපි ක්‍රිස්තියන් රිලිජන් ඉස් ක්‍රිස්තියන් කියලා අපි කියන්නේ. He was not even born from the lineage of priesthood. අපි බැලුවානේ මතකද අන්තිම පාඩමේදී අපි කතා කරේ මෙල්කිසෙදෙක් ගැන නේ. ඒතකොට ජේසුස් වහන්සේ ඒ ලෙවි පෙළපතෙන්ම නෙවෙයි ඉපදෙන්නේ උන්වහන්සේ. ඒක පෙන්වන්න ඒගොල්ලන්ට විතරයි ඉස්සර පරණ ගිවිසුමේ තිබුණේ පූජාවන්. මතකද පරණ ගිවිසුමේ අපි බලද්දී ඒසාවේගේදී ඒ ලෙවිවරුව ගැනම වෙන් කරලා අරගෙන දෙවියන් වහන්සේ ඒගොල්ලන්ට විතරයි ලෙවි පොතේ දුන්නේ. ඒගොල්ලන් කොහොමද ජීවත් වෙන්න ඕනේ, සුද්ධ වෙන්න ඕනේ, කොහොමද පූජාවන් ඔප්පු කරන්න ඕනේ. ඒගොල්ලන්ට විතරයි අවසර තිබ්බේ. ඒ අවසරය ජේසුස් වහන්සේ ඒ වංශෙම එන්නතුව මෙල්කිසෙදෙක් කියන පිළිවෙතින් ඇවිල්ලා උන්වහන්සේ ඒ දේ නැති කරලා ඔබටයි මටයි අද පූජකයෙක් හැටියට වෙන්න උන්වහන්සේ ඒ වරප්‍රසාදය දුන්නා. ඇයි? ඔබයි මයි දවස්පතා ගිහිල්ලා ඒ ලෙවි පූජකව කරපු දේ ඔබයි මයි කළ යුතුයි. උන්වහන්සේ ඉදිරියේ නමස්කාර කළ යුතුයි. උන්වහන්සේට පූජා ඔප්පු කළ යුතුයි. උන්වහන්සේට දේවල් කළ යුතුයි. එහෙමනම් මමත් අද පූජකයෙක් විය යුතුයි. ඒ නිසා උන්වහන්සේ ආවේ. It was the religious people of his day who killed Jesus. ඇත්තටම පූජකයෝ කියන හරිම රිලිජියස් පරිසිවරු ඒගොල්ලෝ සතියට ගිහිල්ලා පල්ලිදී යාඥා කරදී මතකද යාඥා කරා අර සුංගමයි කරන්නයි පරිසිකේ යාඥා කරා මම දසෙන් කොටස දෙනවා මම නිරාහාරව ඉන්නවා දේවල් කරනවා ඒගොල්ලෝ හරි රිලිජියස්. එතකොට ඒගොල්ලොම තමයි පූජකයෝ කියපු වංශේම රිලිජියස් කියපුවාම තමයි ජේසුස් වහන්සේව කුරුසපත් කළේ. If religion were the end all solution, Jesus would not have been born or needed as a savior
and redeemer. ඇත්තටම මේ ලෝකේ මවපු නැත්නම් හදපු මනුෂ්‍ය විසින් හදපු හදාගත්ත ආගම තමයි අපේ අවසාන ultimate solution එක න. last end solution එක න. ඒකෙන් තමයි මට ස්වර්ගයට යන්න ලැබෙන්නේ කියන දේ උනා. ජේසුස් වහන්සේ මනා එන්න අවශ්‍ය නැහැ. මේ පොළොවට ගැලවුම් කාර්යය හැටියට සහ උන්වහන්සේ අපිව හැම දෙයකම මුදා ගන්නා පිරිස. Language of religions. One of religion greatest substitute subtile infection is it language, love, born again people of faith worship. It has almost become slang. Religious influence අපි බලුවොත් දැන් අපේ ආගමික කියලා අපේ දේවල් වල ඇතුළේ ගත්තොත් one of religion's greatest subtle infection is its language. දැන් ඕනම අපි ගත්තොත් ඉන්ඩස්ට්‍රි එකක් නැත්නම් ඕනම වැඩ කටයුතු කරන ඒගොල්ලන්ට ආවේනික වචන තිබෙනවානේ. දැන් අපි කියු IT සෙක්ටර් එක අපි ගත්තොත් තාමත් පුළුල්ව තමත් විශාලව තිබෙන IT සෙක්ටර් එකට ගත්තාම IT කරන තැනක් හරි IT හදන කෙනෙක් හරි කඩේකට අපි ගියාම අපිට හැමලෙම අහින්න යන hard disk එක, RAM එක, motherboard එක, processor එක ඒගොල්ලන්ගේ ආවේනික. එතකොට මේක gigs කීයද? how many gigs? අපි බලන්න මේ gigs කියනවා, RAM කියනවා, hard disk කියනවා, display එක කියනවා, මොකක්ද මම දන්නේ. ඒගොල්ලන්ට ඒ ආවේනික ඒ ඉන්ඩස්ට්‍රි එකට ආවේනික වචන තියෙනවා. ඒ වගේ scientific අපි ගියාම ලැබොරටරි එකට ගියාම ඒගොල්ලෝ කියන බර වචන අපි බලනවා මේ මොනවා කියලා මට නම් තේරෙන්නේ නැහැ. ඔය අප ප්‍රංශ කියලා අපි හිතනවා. ඒ වගේම ආගමිකව ආවම අපේ තාම ඒ ආවේනිකව තියෙනවා. අපි කියන born again කියලා කියනවා. born again දාලුත් එක්කන බලනවා මම කියනවා born again කියලා. හරි නිකෝඩෙමස්ට ප්‍රශ්නයක් ඇති වෙනවා born again කියනවා. මොකක්ද මේ born again කොහොමද ආපහු මව කුසට කියලා ආපහු දෙන්නේ කියලා නිකෝඩෙමස්ට ප්‍රශ්නයක් ඇති වෙනවා. නැත්නම් people of faith ඒ කියන්නේ දෙහිලිවන්තයෝ නැවත උත්පාදනය වෙච්ච කෙනෙක් මොකක්ද කියලා නැත්නම් ප්‍රේමය ප්‍රේමය නෑ පොඩ්ඩක්වත් ඒගොල්ලෝ කල්පනා කරනවා මොකද්ද මේ අපි දැකලා තියෙන ප්‍රේමය කියන්නේ කවුරු හරි husband and wife නැත්නම් girlfriend boyfriend මේ love එකක් නේ මේ love ගැන කියනවා born again කියනවා people of faith කියනවා ඊට පස්සේ worship කියනවා මොකද්ද දන්නේ නැහැ නේද ඒ අපි සමහර වෙලාවට අපි ආවෙනිකව තියෙන වචන බර වචන වගේ තමයි අලුත් කෙනෙකුට තේරෙන්නේ ඒගොල්ලෝ දන්නේ නැති නිසා හරි it is almost become a slang එක නිකන් අර එදිනෙදා ජීවිතේ අපි දැන් අපේ ගත්තම් බ්‍රදර් සිස්ටර් කොහොමද වර්ෂිප් එක කොහොම ගියාද හොඳට කොහොම සර්විස් එක හොඳට ගියා ඒව කියනවා දැන් කවුරුරි මාතක යාළුවෙක් ආවම එයාට නිකන් අලුත් මැජික් වචන වගේ මොකද්ද මේගොල්ලෝ මේ දෙන්න කතා කරගන්නේ කියලා නේද ඒතර ඒක අපිට නිකන් ස්ලැං අපිට normal එක Within his word, God wears the specific definition of worship to some extent, yet the word is filled from start to finish with vividly defining examples. නමස්කාරය පිළිබඳ නිශ්චිත අර්ථ දැක්වීම දෙවියන් වහන්සේ තම වචනය තුළ යම් දුරකට සඟවා තබයි එහෙත් වචනය ආරම්භය සිට අවසානය දක්වා විචිත්‍ර ලෙස නිර්වචනය කර ඇත. Within his word, God veils a specific definition of worship to some extent, yet the word is filled from the start to finish with vividly defining examples. අපි බයිබලේ බලුවොත් එහෙම worship කියන වචනයක් දකින්න ලැබෙන්නේ නැහැ අපිට කොහෙද කියලා. worship කරන්න ඕගොල්ලෝ worship කරන්න ඕනේ. එහෙම කියන වචනයක් අපි දකින්නේ. නමුත් ඒ worship එක උන්වහන්සේ ක්‍රියාවෙන් දසා වෙනත් වූ ආකාරයකින් උන්වහන්සේගේ වචන තුළ සඟවා තිබෙනවා උන්වහන්සේ. නමුත් ඒක පංගන්නේ සිට අවසානය දක්වා තිබෙනවා. උන්වහන්සේ නමස්කාර කිරීම එක ගැන. බඳ වැටි නමස්කාර කිරීම ගැන තියෙනවා. ඒකවල නමස්කාර කළා නමස්කාර. නමුත් කොහොමද නමස්කාර කරන්නේ කොහොමද කියන ඒම වචනයක් නෑ. නමුත් උන්වහන්සේගේ වචන තුළ උන්වහන්සේ සඟවා තිබෙනවා. පටන් ගැනීම සිට අවසාන දක්වාම උන්වහන්සේ සඟවා තිබෙනවා. No other single subject receives nearly the emphasis in God's word that the subject of true worship receives. සැබෑ නමස්කාරය යන සමානයෙන් විෂයට හරියට වචන ටික පේ
මං කියන්න එක සැබෑ නමස්කාරය යන විෂයට දෙවියන් වහන්සේගේ වචනයේ අවධාරණය වෙනත් කිසිම විෂයකට ලැබෙන්නේ නැත. Oh, thank you, boss. Thank you. යට share screen, stop screen කැලපිරෙන සමට මේ සැබෑ නමස්කාරය යන මේ වචනය දෙවියන් වහන්සේගේ වෙනත් කියන්නේ අවධාරණය වෙනත් කිසිම විෂයකට ලැබෙන්නේ නැතව. මොකද ඒක එච්චර ඉම්පෝටන්ස් එකක් ඒක. අපේ ජීවිතයේ ඉතාමත් හරිම වැදගත් හරිම ඉම්පෝටන්ට් කාරණාවක් තමයි දෙවියන් වහන්සේට නමස්කාර කිරීම එක ගැන. ඉතින් ඒකයි අපි මේ පාඩම අපි ෆවුන්ඩේෂන් ක්ලාස් එකකට පස්සේ ඊළඟට අපි පටන් ගත්තේ. මොකද සෑම හැදෙලිවන්තෙක්ම දැනගත යුතුයි දෙවියන් වහන්සේ නමස්කාර කරන්න. ප්‍රේස් ඇන්ඩ් වර්ෂිප් කරන කට්ටිය විතරක්ම නෙවෙයි, ලීඩ් කරන කට්ටිය විතරක් නෙවෙයි, මේක දැනගත යුතුයි. හැම කෙනෙක්ම දෙවියන් වහන්සේට නමස්කාර කළ යුතුයි. ඉන්ඩිවිජුවලි අපි දැක්කා තනි තනියෙන් එක නමස්කාරය මේ අශීන් කියන පුද්ගලයා දෙවියන් වහන්සේ අතර නැත්නම් තව අපි කියමු බ්‍රදර් සුනිල් සහ දෙවියන් වහන්සේ අතර නැත්නම් පාස්ටර් දෙවියන් වහන්සේ අතර සිස්ටර් දෙවියන් වහන්සේ අතර ඒ සැබෑ කියන්නේ ඒ රිලේෂන්ෂිප් ඒ කමියුනියන් එක ඒ දෙන්න අතර දෙවියන් වහන්සේ අතර ඒක ඉන්ඩිවිජුවලි යන දෙයක් ඒක බෑ ඒකට එකතු කරලා නැත්නම් තව කෙනෙකුට කියන්න මම වෙනවා කරනවා අද මට අමාරු නිසා එහෙම රිප්ලේස්මන්ට් එක කරන්නත් බෑ ඒක නිසා අනිත් හැම කාරණාවකටම වඩා මේක තව වැදගත් ස්ථානයක් සහ වැදගත් තැනක් උන්වහන්සේ විශිෂ්ට දෙයක් උන්වහන්සේ දෙනවා මේ නමස්කාරය ගැන. Worshippers talk descriptive phrases විස්තරාත්මක වචන worship ay kata karne ka worship karna kata karna wachana hungering thirsty diligently seeking a deer painting after the water brook loving the Lord with your whole heart knowing God or experiencing the glory of God or intimacy with God මේ සාමාන්‍යයෙන් ප්‍රසන් වර්ෂිප් කරන නැත්නම් ඒ සභාවේ ඉන්න අයගේ එදිනෙදා නිකන් කතා බහලක් වෙනවා. කියන්නේ අපි පිපාසය තියෙන්නේ. අපි කතා කරද්දී පිපාසය තියෙන්නේ. නැත්නම් දෙවියන් වහන්සේගේ වචනය ගැන ඔබට කියන්නේ බඩගින්න නැත්නම් hungry ගැන මට දැනගන්න එක ආසයි. එතකොට ඊටම diligently seeking සිංහලෙන් අපි බලුවොත්ම කුසගින්න කියලා හංගරින් කියලා කිව්වොත් කුසගින්න කියන්නේ මේ අදහස් කරන්නේ මේ බඩගින්න නෙවෙයි දෙවියන් වහන්සේගේ වචනේට තියෙන ආසාව. වාට ඒක නිකන් අද දවසේ බයිබලේ කියවෙ නැත්තම් මම කෑවේ නැහැ වගේ. මම දවසම කාලට ආවේ ඒක මොකද මට බයිබලේ කියවන්නේ මිස් වුණානේ එකයි කියලා. එතකොට ඒක නිකන් වාට තියෙන spiritual hunger එකක් ඒක කුසගින්න. ඊපස්සේ අලිම පිපාසයි වචන ගැන ඉගෙන ගන්න ආසාවෙන් ඉන්නේ නමස්කාර කරන්න වර්ෂිප් කරන්න වෙලාවට වේලාසලින් ඇවිල්ලා ඉන්නේ ඒකට හරි ආසයි මිස් කරන්න බෑ කියන පිපාසය උනන්දුව සෙවීම දෙවියන් වහන්සේ ගැන සොයන්න තව ඒ උනන්දුව නේ මුවෙක් දිය ඇල්ල ළඟට පසු හමා යන විදියට මුවෙක් කොහොමද කියන්නේ මුවෙක් දිය දොළ ළඟට අදා යන ඇදිලා යනවා වගේ එතකොට සමිඳාන වහන්සේට ඔබ මුළු අදවතින්ම ප්‍රතිම කිරීම දෙවියන් වහන්සේව දැන ගැනීම හා දෙවියන් වහන්සේගේ මහිමය අත්දැකීම අත්විඳීම දෙවියන් වහන්සේ සමග සමීප සම්බන්ධතාවයක් ඇති කර ගැනීම. ඔන්න ඔය ටික තමයි normal අපි බලුවොත් එම අපේ නිතරම කතා බහ වෙන කතාවට ලක් වෙන මේ කාරණාවල් තාමත් වැදගත් නිසා තමයි අපි අම්බෙලම අපි කතා කරන්නේ. ඊළඟට සංගවුණු නිදානය hidden treasure. The kingdom is always linked unto a treasure hidden in a field. Kingdom. දේව රාජ්‍ය දෙවියන් වහන්සේ හැම වෙලේම දේව රාජ්‍ය නැත්නම් රාජ්‍ය අපිට දේව රාජ්‍ය සමවිතම සංගවණු සමවිතම සමාන කරනු ලබන්නේ කෙතෙක සංගවි ඇති නිදානයක් ලෙස. ඒක හැංගිලා තියෙනවා. හරි? බලමු. A treasure of such a magnitude that it is worthy of exchanging all else in life for it. මෙවැනි වටිනා දෙයක් අපේ මුළු ජීවිතේම නැත්නම් අපේ ජීවිත කාලෙම ජීවිතයේ විශාලත්වය නැත්නම් ඒ සඳහා වමාරු කර ගැනීම වටිනවා. A treasure of such a magnitude that it is worthy of exchanging all else in life for it. උන්වහන්සේගේ රාජ්‍ය උන්වහන්සේගේ සංගවුණු දේ උන්වහන්සේට එක්ක තියෙන සම්බන්ධකම උන්වහන්සේට එක්ක තියෙන සහභාගීකම නේද මේ තමයි මගේ ජීවිතේ මට වටින්නේ
ඊට මගේ හැම මුළු ජීවිතේම උන්වහන්සේට මම දීලා තියෙන්නේ හැම දෙයක්ම උන්වහන්සේට. ඉතින් ඒක තමයි මට ඉම්පෝටන්ට් අනිත් දේවල් වලට වඩා. ෆස්ට් තින් අනිත් දේවල් කියලා කියන්නේ අනිත් දේවල් නොකර ඉන්න කියනවා නෙවෙයි මේකෙන් අදහස් කරන්න වැරදිට තේරුම් ගන්න එපා. මගේ හැමදේම උන්වහන්සේට. ඉතින් මට හැම දෙයකට වඩා අපි කියනවානේ වටින්න ඒක තමයි බ්‍රදර් සිස්ටර් පාස්ටර් මම හරි ආසයි මට ඒක තමයි මට The deep things are not available to the casual observer, but must be hungered and thirsty for the diligent soul. මේ ගැඹුරු දේවල් නිකන් casual අපි casual dress එකක් දාගෙන සරුප්පු දෙකක් දාගෙන නිකන් ඒ නෝ කරන් යන අනේ වගේ නිකන් මම මේ කතාවට කියන්නේ හමු වෙන්නේ. The deep things are not available to casual observer. නිකන් උඩින් මං ආවේ මොකද්ද වෙන්නේ කියලා බලලා යන්න මෙතනට ආවේ. එහෙමද? ඔව්. ඒ වගේ හැට මේ වගේ deep things හම්බ වෙන්නේ නැහැ. එමනම් කෙතේ සංගෝපු දේ ඔබයි මා කියලා හොයන්න ඕන. ඒ treasure එකක් ඒක. ඒක වටිනා දෙයක්. ඒක කියලා අපි හොයලා හරලා ගන්න ඕනේ. ඒක තමයි හම්බ වෙන්නේ. නැතුව නිකන් උඩින් බලලා යන්න විතරක් ආවෙලා නිකන් මොකද්ද වෙන්නේ කියලා නිකන් බලලා ඔළුව දාලා යනවා කියන අයට හම්බ වෙන්නේ නැල්ලු මේ දේව රාජ්‍යයේ ගැඹුරු දේවල් අනියම් කියන්නේ නිරීක්ෂකයන්ට ලබාගත නොහැකි නමුත් කුසගින් නැත්නම් කියන්නේ hunger and පිපාසිත අය උනන්දුවෙන් සෙවිය යුතුයි. අපි උනන්දුවෙන් සෙවිය යුතුයි. නිකන් උඩට එන්නේ නැහැ. මොකද ට්‍රෙෂර් උඩ නිකන් මත් වෙලා තියෙන්නේ නැහැ. ඔයාලා මැනික් අහන්න ඔච්චර රත්නපුර ඒකතිවල ඔච්චර ගැඹුරට අහන්නද මැනික් වටිනා දේවල් එළියට ගන්න. ඒ වගේ තමයි දෙවියන් වහන්සේගේ රාජ්‍යයේ මේ දේවල් හරිම treasure, hidden treasure. The revealed treasure of true worship is mandatory to the life of any believer. The revealed treasure of true worship is mandatory to the life of anyone. දැන් ඔබ ගිහිල්ලා සොයාගත්ත වටිනාම දේ හරි ඒක දැන් අනිවාර්යයි mandatory of true believer. දැන් මේක හොයාගත්තම කොහොමද කරන්නේ කොහොමද කියලා right දැන් එහෙනම් මේක මගේ ජීවිතේ අනිවාර්යයි. සැබෑ නමස්කාරය එළිවු නිදානය සෑම දෙලිවන්තිකටම ජීවිතේට අනිවාර්ය වේ. ඒක අනිවාර්ය වෙයි. ඒකට ඔබ කළ යුතු ඒකට රීප්ලේස්මන්ට් එකක් නැත්තම් ඔප්ෂන් එකක් නැහැ. ඔප්ෂන් එකක් නැහැ. නැත්තම් කාටරෙක් බාර දීලා යන්න බෑ. මේ සුමාන පුළුවන් වාට කරන්න මම කියනවා. ඒක වර්ෂිප් කරන එක මාරු කරගත්තට දෙවියන් වහන්සේත් එක්ක තියෙන පෞද්ගලික සම්බන්ධතාවය සහ ඒ true worship එකේදී අපිට බෑ. ඒක මම කියන්නේ නිසා ඒක mandatory අනිවාර්යයි. hidden treasure. Describing and defining worship. Namaskare විස්තර කිරීම සහ අර්ථ දැක්වීම. නමස්කාරය පිළිබඳ වැරදි වැටහීම. Misconception of worship. ප්‍රශංසාව භෞතික ප්‍රකාශනය. Praise physical expression barak. දැන් වෙලාව 29 නිසා මේ ටික මම ඔබට දාලා පෙන්නුවා අනිද්දාට. කියන්නේ අනිද්දාට අපි මොනවද මෙතන බලන්න යන ඊළඟට මෙතන hidden treasure එකේ නමස්කාරය විස්තර කිරීම සහ අර්ථ දක්වීම, නමස්කාරය පිළිබඳ වැරදි වැටහීම, ප්‍රශංසාව භෞතික ප්‍රකාශනයකි කියන දේවල් සහ තව අපි බලන්න යනවා ඒ ගැන තව ටිකක් අපි වැඩිපුර බලමු. මොකද වෙලාව 7:00 වෙලා ඉවරයි. ඉතින් hidden treasure වලින් අපි මේ කොටසින් අපි පටන් ගමු. අනිද්දාට අපි නමස්කාරය describing and defining worship, misconception of worship, praise, physical expression, barak කියන වචනය වෙලා Hebrew වචනයක්. ඒක kneel or bow. යදා කියන්නේ extending hands. ඒ ගැන පොඩි විස්තරාත්මක අපි අනිද්දාට අපි බලමු. ඉතින් 7:00 වෙලාව මම යාඥා කළ පාසලට බාර දෙන්නම්. I'm විශ්වාස කරනවා අද පළවෙනි දවසේදී යම් කිසි දෙයක් ඔබ ඉගෙන ගත්තා. තාම අපි ගැඹුරට ගියේ නැහැ. තාම අපි උඩින් බලාගෙන එන්නේ. තව යන්න තමයි ඉන්ටරෙස්ටිං. කොහොමද අපි දෙවියන් වහන්සේ නමස්කාර කරන්නේ? කොහොමද සබයි නමස්කාරය? කොහොමද රහස්ථාන කියන්නේ මොකක්ද? මම කොහොමද දෙවියන් වහන්සේට රහස්ථානේදී කාලය මම ගත කරන්නේ? ඒ රහස්ථානෙට එන්ට වෙන්නේ මම කොහොමද? මේ කියන දේ ඒක දවස් පතා කළ යුතුයි. ඔබට අනිවාර්යයි අපි බැලුවගේ mandatory එක අනිවාර්යෙන්ම ඒක මොකද ඒක දැන් මේ ඉගෙන ගන්න අපි treasures රහස් සංගීත දේවල් එළියට අරගෙන අපි ඉගෙන ගත්තාම ඊට පස්සේ ඔබගේ ජීවිතේ මගේ ජීවිතේ දෙවියන් වහන්සේත් එක්ක මේ යන ගමනේදී ඔබ දෙවියන් වහන්සේත් එක්ක තියෙන fellowship එක වැඩි වෙනවා. උන්වහන්සේට තව ලං වෙනවා. ලං වෙන්න තමයි උන්වහන්සේත් එක්ක කාලය ගත කරන්න තමයි ඔබගේ
ආලේපය උන්වහන්සේගේ anointing එක ඔබ තුල වැඩි වෙන්න කියන ආලේපය වියග කඩයි කියලා කියන පයිබලේ නේද? ආලේපය වියගා කඩයි. මගේ ආර්ථිකය නැමැති වියගාද, මගේ රෝගය නැමැති වියගාද, මගේ ප්‍රශ්න නැමැති වියගාද මේ ඔක්කොම කඩන්න මොකද? ඒ ආලේපය කියන්නේ. ආලේපය වැඩි කරගන්නේ කොහොමද? කොහෙද මොනවද තියෙන්නේ? මොකක් හරි ක්‍රමයක් තියනවද? මොකක් හරි දීලා එක්ස්චේන්ජ් කරගන්න පුළුවන්ද? නැහැ. අපිට තියෙන එකම මේ වෙලාව තමයි මහන්සියත් එක්ක කාලය ගත කිරීමෙන් උන්වහන්සේගේ වචනය තුළද යාඥාවද නමස්කාරයද ඉන්න උන්වහන්සේත් එක්ක අපේ ආලෝකය අපේ නම් යාඥා කරමු සර්ව බලධාරී දෙවියන් වහන්සේ ජේසුස් වහන්සේගේ නාමයෙන් ඔබේ පාමුල රැස් වෙලා ඉන්න මේ වෙලාවේ ස්වාමීන් වහන්සේ වහන්සේගේ ශුද්ධ හස්තයට ස්වාමීන් නැවත වාරයක් අපි හැම කෙනෙක් වාර වෙනවා ස්වාමීන් අද දවස් බැලුවා වූ වචනය වහන්සේගේ සදා වූ නමස්කාරය කොහොමද වහන්සේගේ පාමුල වැඳ වැටිලා වහන්සේගේ සිංහාසනේ ඉදිරි ස්වාමීනි මම වැඳ වැටිලා ඒ රහස්ථාන වහන්සේත් එක්ක විතරක් ඒකද කරන කාලෙද වහන්සේට නමස්කාර කරමි ඔබ වහන්සේගේ අභිමුඛත් ඒ කඳු මුදුනට ඇවිත් ස්වාමීන් වහන්සේ මෝසස් වහන්සේ මුණ ගැසුණා වගේ අපිත් ස්වාමීන් වහන්සේ දවස් පතා වහන්සේ කඳු මුදුනට ඇවිත් ඔබ වහන්සේත් එක්ක ඔබයි අපි පමණක් තනි වෙලා ස්වාමීන් වහන්සේ ඒ කාලේ ගත කරන්න වහන්සේත් එක්ක වහන්සේගේ අභිමුඛත්වයේ කාලේ ස්වාමීන් වහන්සේ ගත කරන්න ඔබ වහන්සේගේ තිබෙන ඒ රහස් දෙලිදරවද වහන්සේගේ ඒ ක්‍රමවේද ක්‍රියාවන්ද වහන්සේම අපිට උගන්වන සාස්ත්‍රික කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් අපේ ජීවිතය අපිට තියෙන එකම බලාපොරොත්තු එකම ආශාව එකම ශක්තිය ඔබ වහන්සේ තමයි සියල්ල අපේ ජීවිතේ ස්වාමීන් වහන්සේ අපේ උස්මරත් වඩා ළඟින් සිටින ඔබ වහන්සේ අපිට මඟ පෙන්වන සාස්ත්‍රික කරනවා ස්වාමීන් වහන්සේ මේ පොදුවේ තියෙන සීල දේවල් ඒ නැති වෙලා යන දේවල් ස්වාමීන් වහන්සේ නමුත් ඔබ වහන්සේගේ රාජ්‍යද ඔබ වහන්සේගේ දේවල් කවදාකවත් නැති වෙන්නේ ඒක සදාකාලිකයි මගේ දෙවියන් වහන්සේ ඒ සදාකාලික දේ අපේ ජීවිතයට ඔබ වහන්සේ අතුත් කර දෙන්න ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ අපි හැම කෙනෙක්ම වාග්යවන්තකට සැලකනවා ඔබ වහන්සේ ස්වාමීන් අපි සත්‍ය දැනගත් අපි කලක් අන්ධකාරයේ ජීවත් වුණා කිසි දෙයක් දන්නේ නැතුව අපි ජීවත් වුණා නමුත් අද ඔබ වහන්සේ අපේ ඇස් ඔබ වහන්සේ ආත්මිකස් විවෘත කරා ඔබ වහන්සේ අන්ධකාරයෙන් අපිව ආලෝකයට ගෙනල්ලා ස්වාමීන් වහන්සේ ආලෝකේ දරුවන් බවට ඔබ වහන්සේ පත් කර තිබෙනවා ඒ විතරක් නෙවෙයි වහන්සේගේ රාජ්‍ය තිබෙන තව තොරතුරුද රහස් එළිදරව්ද ඔබ වහන්සේ අපිට එළිදරව් කරන ස්තුති කරනවා ඔබ වහන්සේ ගැන දැනගන්න මේ විශාල වූ ඔබ වහන්සේව ස්වාමීන් සොයා දැනගන්න ඔබ වහන්සේ දී තිබෙන මේ කරුණාවද මේ මාර්ගයද මෙවැනි පහසුකම්ද මේ සියල්ල ස්තුති කරනවා ස්වාමීන් වහන්සේ ස්වාමීන් මේ වටේ ප්‍රස්තාව සලසලා මේවා ඔබ වහන්සේගේ මඟ පෙන්වීමෙන් මේ පටන් ගත්ත බයිබල් පන්ති මේ හැම දෙයක්ම නිසා වහන්සේ ස්තුති කරනවා පාස්ටර් සිස්ටර් බාර කරනවා ස්වාමීන් මේ සභාවේ සියලු වැඩිමාල්ලන්ද ඒ ස්වාමීන් අධේනිවන්ත සියලු දෙනා බාර කරනවා ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේගේ වචනේ විපාසී ඉගෙන ගන්න ආපු හැම කෙනෙකුටම ඔබ වහන්සේ ආශිර්වාද කරන්න. ඔබ වහන්සේ කවදාකවත් නායකාරයෙක් වෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. ඔබ වහන්සේ ස්වාමීන් වහන්සේ ඒගොල්ලෝ ඔබ වහන්සේ වෙනුවෙන් යම් අඩියක් ගත්තොත් ඔබ වහන්සේ ඒගොල්ලන් වෙනුවෙන් අඩි 100ක් ඔබ වහන්සේ ආශිර්වාද කරන සාස්තුති කරනවා. ඔබ වහන්සේගේ හස්තේ මුළුමනින් පාරක්. යේසුස් වහන්සේගේ නාමයෙන්. ආමේන්. Amen. Thank you.